තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. අසන්නට දුර්ලභ වූ තථාගත ශ්‍රී සද්ධර්මය උතුම් මිනිසත් භවයක් ලැබමින් එලෙසින්ම ශ්‍රවණය කරන්නට වාග්යවන්ත වූ ඔබ අප සියලු දෙනාට පුරා පැය 24ම තථාගත ශ්‍රී සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව ආරම්භ කරන්නට යෙදුණු නවතම දේශනා මාලාව වූ සද්ධර්මං අති දුර්ලභං දේශනා මාලාවේ අවසාන දේශනාවයි අපි මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ. මේ දේශනාව පවත්වන පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. ඒ වගේම මේ මොහොතේ අපි තාම ගෞරවණීයව සිහිපත් කරනවා මේ දේශනා මාලාව ආරම්භ කළ පින්වත් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිටිකල ගුණරතන පූජනීය ස්වාමින් වහන්සේත් ඊටාම ගෞරවයෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට යෙදෙනවා. අද මේ අවසන් දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ නාවලපිටිය පදිංචි SADA බුලත් සිංහල මහතා හා සුමනාවතී හතුරුසිංහ මහත්මිය හා එම අයගේ දියණිවරුන් තිදෙනා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් පින්වත් ස්වාමින් වහන්සේට අපි ගෞරවයෙන් ආරාධනා කරමු මේ දේශනාව පවත්වන්න. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්සේ
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. අපේ බුදු පියාණන් වහන්සේ ඒ කාරණාව මතක් කරන්නට යෙදුනේ සක්දේව මහ රජාණන් වහන්සේ අමතලා. දෙවිඳුනි සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. අද මුළු මහත් ලෝක ධාතුවටම ධර්මයේ දානය කරන්න බොහෝ පින්වත් පිරිසක් එකතු පාදා වෙලා සූදානම් වෙන මේ මොහොත තමන්ට විතරක් ධර්ම ශ්‍රවණය කරන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් තිබුණ මොහොතක තමන් විතරක් ධර්ම ශ්‍රවණය නොකළ බොහෝ පිරිසකට ධර්මයේ දානය කරන්න බෞද්ධ රූපවාහිනිය තුලින් කටයුතු සෝදානම් කරගත්ත මොහොත. සසරින් එතෙර යන්න බලාපොරොත්තු වෙන හැමෝම ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. බණ අහනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මහත් වූ බලාපොරොත්තුකින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද ඒ උතුම් වූ බලාපොරොත්තුව මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්ට ඕන යන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ පියාණන් වහන්සේ කියා දුන් විදිහටම සද්ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දාණය මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය ඔබට මට සංසාර සාගරයෙන් එතර යාම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. පින්තුනි අද මේ උතුම් වූ ධර්ම දේශනා මාලාවේ සද්ධම්මං අති දුර්ලභං යන ධර්ම දේශනා මාලාවේ නිමාවට පත් වෙන දවසේ දේශනා මාලාව අවසානයට පත් වෙන දවසේ දේශනා මාලාවේ 12 වෙනි කොටසේ පින්තුනි අපි මෙතුවක් කාලයක් බ්‍රහ්මායු සූත්‍රය ආශ්‍රය කරගෙන ධර්ම කාරණා සාකච්ඡා කළා. 11 වෙනි කොටසෙන් අපි සාකච්ඡා කළේ බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා හම්බ වෙන්නේ ගිහිල්ලා
උත්තර මානවකතුමා මාස 7ක් පමණ කාලයක් භාග්‍යවතුන් වහන්සේ ගවේෂණය කරලා අතහැරලා යන්නේ නැති හෙවණැල්ල වගේ පිටුපස්සෙන් ඉඳගෙන ඉගෙනගත්ත සියලු කාරණා බුදු පියාණන් වහන්සේ පිළිබඳව බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමාට කිව්වා. මහ පුදුමාකාර සතුටකින් යම් දිහැවකද භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ උතුරු සළුවේ ඒකාංශ කරගෙන නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ උතුම් වූ අරහත් වූ භාග්‍යවත් වූ බුදු පියාණන් වහන්සේට මගේ උතුම් වැඳුම නමස්කාරය වේවා කියලා වන්දනා කළා. ඒ වන්දනාව සිද්ධ කරලා එතනින් එහාට අපි අද සාකච්ඡා කරමු 12 වෙනි කොටසින්. එමෙ වන්දනා කරලා බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා හිතනවා ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ දකින්න යන්න තියෙනවා නම් මටත් බොහොම හොඳයි. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ 500ක් භික්ෂුන් වහන්සේලා සමග විදේහ නගරයේ චාරිකාවේ ගිහිල්ලා මිතිලා නුවර ඇසුරු කරගෙන තිබෙන ඒ කියන්නේ මිතිලා නුවරට ඇතුල් තාප්පයෙන් එළියේ තියෙන මකාදේව කියන අඹුවෙනි වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මේ මකාදේව අඹුවෙනි වැඩ ඉන්නවා කියලා මිතිලාවේ ඉන්න බ්‍රාහ්මණයින් ගෘහපතිවරුන් ඒ කියන්නේ සිටුවරුන් දැනගත්තා. එහෙම දැනගෙන ඒගොල්ලෝ හිතනවා ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව සියලුම දිසාවන් වල කීර්තිය පැතිරලා ගිහිල්ලා තියෙන්නේ. ශාක්‍ය කුලයෙන් නික්මිලා ප්‍රවෘජා භූමියටපත් වෙලා උන්වහන්සේ වැඩ ඉන්නේ. දැන් මහත් වූ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන ශ්‍රවණක් ගන බුද්ධ රශ්මී ජහලාවන් විහිදුව මිතිලා වාශ්‍රය කරගෙන තියෙන මකාදේව අඹුවෙනි ඒ මහෝත්තමයන්න් වහන්සේ වැඩ ඉන්නවා. උන්වහන්සේ නව අරහදී බුදු ගුණයන්ගෙන් යුක්ත වනසේක. අනන්ත ගුණයන්ගෙන් යුක්තයි. උන්වහන්සේ දෙවියන් මරුන් බඹුන් මිනිසුන් මැද තමන් වහන්සේම තනියෙන් මේ සංසාරේ හුඟා කාලයක් දුක් විඳලා වෑයම් වඩලා අවබෝධ කරගත් ධර්මය දේශනා කරමින් සිංහරාජෙක් වගේ වැඩ ඉන්නවා. එසේම දහම් දෙසන්නේ මුලැමැද අග ඊ타මත්ම යහපත් ලෙස ගලපලා. ඊ타මත් මధుර විදිහට උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා. නෙල් මහ සුවඳ හමන ශ්‍රී මුක ධාතුව විවර කරලා ලෝක සත්වයාට මනුකම්පා කළා උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. යම් භාෂාවක තියෙන සුදුසුම වචනය තෝරගෙන අන්න ඒ සුදුසුම ගැළපෙනම වචනය තුළින් භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එහෙම ධර්මයේ දේශනා කරනකොට අංග සම්පූර්ණ වූ ධර්ම දේශනාවක් තමයි සිද්ධ කරන්නේ. මොකද මේ අංග සම්පූර්ණයි කියලා මෙතන සඳහන් කරන්නේ. පෘථග්ජන ස්වභාවයේ ඉඳලා රහත් බව දක්වා වූ ඊ타මත්ම පිරිසුදු බ්‍රහ්මචර්යාවම දේශනා කරනවා. මුල ඉඳලා අග දක්වාම ඊ타මත්ම පිරිසුදු බ්‍රහ්මචර්යාවම දේශනාවන් සිද්ධ කරනවා. ඊබඳු අසිරිමත් ගුණයන්ගෙන් යුක්ත රහත් වූ අති උත්තමයන්න් වහන්සේලා දැකීම කොයි තරම්නම් හොඳයිද කියලා බුදු පියාණන් වහන්සේ මකාදේව අඹවණේ වැඩ ඉන්නවා කියලා දැනගත්ත බ්‍රාහ්මණයින් සිටුවරුන් හිතන්න පටන් ගත්තා. බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමත් ඒ විදිහටම හිතනවා. හිතමින් බමුණන් භාග්‍යවතුන් වහන්සේ ළඟට බණ අහන්න ලැබෙනවා. එහෙම එනකොට සමහර අය ළඟට ඇවිත් වැඳලා ඉඳ ගන්නවා. සමහර අය ළඟට ඇවිල්ලා සතුටු වේ යුතු කතාවන් සිද්ධ කරලා ඉඳ ගන්නවා. අපි මේ දේශනාවේ සතුටු වේ යුතු කතාවන් කියන්නේ මොනවද කියලා මුලින් සඳහන් කළා.
සමහර අය ළඟට ඇවිල්ලා වැඳලා හිස පාත් කරලා ගෞරව කරලා ඉඳ ගන්නවා. සමහර අය ළඟට ඇවිල්ලා තමන්ගේ නම් ගොත් කියලා වැඳලා ඉඳ ගන්නවා. සමහර අය ආපු ගමම නිහඬව පැත්ත කරලා ඉඳ ගන්නවා. සමහර අය ආපු ගමන් වැඳලා හිස නමලා දොරින් ඉඳලා ළඟට නොවත් භාග්‍යවතුන් වහන්සේ ළඟ වාඩි වෙනවා. අදත් මේ විදිහෙමයි ධර්මදේශකයන් වහන්සේ නමකින් බණ අහන්න ගියපුවාම් පිරිස්. දැන් එදත් ඒ විදිහෙමයි. මේ විදිහට පිරිස් වාඩි වෙලා ඉන්නකොට බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමනුත් මකාදේව ආඹ වෙනට එනවා. ඒ එනකොට එතුමන් හිතනවා මං වාගේ ශ්‍රේෂ්ඨ කෙනෙක් එකපාරම එතෙන්ට යන්න හොඳ නැහැ. මං වාගේ ප්‍රසිද්ධ කෙනෙක් එතෙන්ට එකපාරම යන්නේ එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මානකයෙකුට කතා කරලා කියන තරුණය ඔබ බවත් ගෞතමයන් වහන්සේ ළඟට ගිහින් මේ මං කියන විදිහට අහන්න. ඔබ වහන්සේ පහසුවෙන් ඉන්නවද? ඔබ වහන්සේට ලෙඩ වැඩිද? සැහැල්ලුවෙන් ඉන්නවද? ශරීර ශක්තිය කාය බලයේ තියෙනවද? සනීපෙන් ඉන්නවද කියලා අහලා දැනගන්න. එහෙම අහලා දැනගත්තාම උන්වහන්සේවට පිළිතුරු දුන්නාම මේ කාරණාවත් මානවකේ මතක් කරන්න. බ්‍රහ්මාවේ බ්‍රාහ්මණයා බොහොම මහලුයි. වයස අවුරුදු 120ක් තරම් ආයු විඳලා ඉන්නේ. තුන් වේදේම දන්නවා. නිගණ්ඩුවත් කාව්‍ය ශාස්ත්‍රයත් ව්‍යාකරණත් කෙරවලටම ඉගෙනගෙන තියෙනවා. අනුන්ට කරදර කරන්න පුළුවන් මන්ත්‍ර ශාස්ත්‍රයත් හොඳටම දන්නවා. ඉතිහාසයත් හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඒ වගේම අනුන්ට උගන්වන්නත් බොහොම දක්ෂයි. Taman විසින් ඒවා සජ්ජායනා කරන්නත් බොහොම දක්ෂයි. තර්ක ශාස්ත්‍රයත් මනා ලෙස ප්‍රගුණ කරලායි ඉන්නේ. මහා පුරුෂ ලක්ෂණත් හොඳට දන්නවා. මේ සියලු ශිල්ප ශාස්ත්‍ර වයස 120ක් තරම් කාලයක් ගිහිල්ලා මනා ලෙස මනසි ධාරණය කරගෙන ඉන්නේ. සඳහන් කරනවා ඒ වගේම මිථිලාවේ ඉන්න සියලුම බ්‍රාහ්මණයින් සිටුවරුන් අතර ඔහු අග්‍රයි. ධනයෙන්ද බලයෙන්ද පිරිස් බලයෙන්ද ආයුෂයෙන්ද අග්‍රයි. ඒ පින්වත් බ්‍රාහ්මණයා ගෞතමයන්න් වහන්සේව දකින්ද කැමති කියලා සඳහන් කරලා ඒකට අවසර ඉල්ලන්නයි කියලා කිව්වා. පිරිසිනි ඈත අතීතේ යම් කෙනෙකුට එහෙම දෙයක් උගන්වලා යවාපුවාම ඒක ඒ කියපු පුජ්‍යලයා කියපු විදිහට මේ පුජ්‍යලයා ඒ පණිවිඩය කියනවා. එතෙන් වෙලාවට රජවරුන්ට එහෙම පණිවිඩය යවාපුවාම ඒ පණිවිඩයෙන් රජවරු සතුටු වුණොත් බවභෝගාදී දේවල් දීලා ඒ පුජ්‍යලයව පිටත් කරනවා. රජුරු බැරි වෙලාව සතුටු නොවුණොත් අපි අහලා තියෙනවා කනක් කපලා යවනවා, නහය කපලා යවනවා, අතක් කපලා යවනවා, කකුලක් කපලා යවනවා. ඒ රජුරුවන්ගේ දුක ප්‍රකාශ කරවලා රජුරුවන්ගේ කේන්තිය ප්‍රකාශ කරලා යනවා. ඇයි එහෙම කරන්නේ? සඳහන් කරනවා යම් කෙනෙක් පණිවිඩය ඒ උගන්නාපු විදිහට ඒ විදිහටම ගිහින් ප්‍රකාශ කරනවා. ඉතින් මේ පණිවිඩ කරුවත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකදී එතෙන්ට ඇවිල්ලා මේ කාරණාව මතක් කරලා සඳහන් කළා ස්වාමීනි පින්වත් බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමා වහන්සේව බැහැ දකින්න අවසරය ඉල්ලනවා. බුදු පියාණන් වහන්සේ මතක් කළා ඔහුට එන්නේ කියන්න මානවකේ කියලා. ආන් ඒ වෙලේ තමයි බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේව හම්බ වෙන්න ඉන්නේ. බුදු පියාණන් වහන්සේව හම්බ වෙන්න ළඟට එනකොට එතෙන්ට රැස් වෙලා ඉන්න සියලු පිරිස මහ පුදුමයටපත් වෙනවා. සඳහන් කරනවා දෙපැත්තට බෙදිලා බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමාට ගෞරව කළමින් බුදු පියාණන් වහන්සේ ළඟට යන්න වෙනම පාරේ හදලා ඉඩ දෙනවා කියලා. නැගිටලා කැමැති තැනකින් ඕනෑම තැනකින් වාඩි වෙන්නත් ඉඩ දෙනවා කියලා සඳහන් කරනවා. මේ වෙලේ බ්‍රහ්මාවේ බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා අලං බොහෝ ඔබලාගේ ආසනවලම ඉඳගන්න
මම දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟටම ගිහිල්ලා ඉඳ ගන්නම්. එහෙම මතක් කරනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සතුරු වේතු කතාවන් කරලා ඉඳගෙන දෙතිස් මහ පුරුෂ ලක්ෂණ හොයනවා. තමන්ම හොයනවා. ශිෂ්‍යයාගෙන් ඇහුවට තමන් ඊට වැඩිය දන්න නිසා තමන්ම හොයනවා. මුලින් මතක් කළා වගේ දෙකක් දකින්නේ නැහැ. ඒ දකින්නේ නැති දෙක පිළිබඳව සැක හිතෙනවා. බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. මං අහලා තියෙනවා ඔබ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි කියලා. ඒත් මම දෙකක් දැක්කේ නේ. ඒ දෙක දකින්න මං හරි කැමතියි ස්වාමීනි කියලා කිව්වා. බුදු පියාණන් වහන්සේ මේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ පෙන්නලා දර්ශනය කරවලා ඒ වගේම මේ දකින්නේ නැති මහා පුරුෂ ලක්ෂණ දෙකක් පෙන්වනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේව පිළිබඳව මහා පුරුෂ ලක්ෂණයත් ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ පුරුෂ නිමිත්ත පිළිබඳව තියෙන මහා පුරුෂ ලක්ෂණයත් දර්ශනය කරන ඉරිදියක් පෙන්වලා. ඊට පස්සේ අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මේ ජීවිතේත් ඊළඟ ජීවිතේත් යහපත පිණිස ප්‍රශ්න අහන්න කැමතියි. බුදු පියාණන් වහන්සේ මතක් කරනවා ඔබ මගෙන් මහා පුරුෂ ලක්ෂණ ගැන ඇහුවා. මම මේ මහා පුරුෂ ලක්ෂණයන්ගෙම යුක්තයි. ඒ නිසා සැක කරන්න එපා. අවබෝධ කළ යුතු සියල්ලම මං අවබෝධ කළා. වැඩි යුතු සියල්ලම මං වඩලා ඉන්නේ. ප්‍රහාණය කළ යුතු සියල්ලම ප්‍රහාණය කරලා ඉන්නේ. ආන් ඒ නිසා මම සම්මා සම්බුද්ධ වෙමි කියන කාරණා පැහැදිලි කළා. එහෙම මතක් කළ සඳහන් කරනවා මේ ජීවිතේත් අනාගත ජීවිතේත් යහපත පිණිස ඇසිය යුතු දෙයක් තියෙනවා නම් අහන්න ඔබට අවසර තියෙනවා බ්‍රාහ්මණී කියලා සඳහන් කළා. බමුණ හිතනවා මට අවසරය ලැබුණට මම මොනවද අහන්නේ? මට දැන් අවසරය තියෙනවා ඒත් මොනවද මං අහන්නේ? එහෙම කියලා හිතනකොට හිතනවා මම මේ ජීවිතය පිළිබඳව දක්ෂයෙක්. මේ ජීවිතය පිළිබඳව ලැබිය යුතු සියල්ල මම ලබලා ඉන්නේ. වෙන දෙයක් මට ලබන්න නැහැ. නමුත් ඊළඟ ජීවිතය පිළිබඳව මම මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා ඊළඟ ජීවිතය පිළිබඳව මං අහන්න ඕනේ. එහෙම කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. සදා කරන ප්‍රශ්න 8ක් අහන්නේ. කොහොමනම් බ්‍රාහ්මණයෙක් වෙනවද? කොහොමනම් සියල්ල අවබෝධ කළා වෙනවද? කොහොමනම් ත්‍රිවිද්‍යාව ඇති වෙනවද? කොහොමද හොඳක් වෙන්නේ? හොඳයිම කියලා කියන්නේ මොනවටද? අරහන් යන නාමය කොහොමද ලැබෙන්නේ? මුනි යන තත්ත්වය කෙසේ ලැබෙනවද? බුද්ධ කියලා හඳුන්වන්නේ මොන අංග සම්පූර්ණ කළ උත්තමයන්ටද කියලා ප්‍රශ්න 8ක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සියලුම ප්‍රශ්න වලට එකම පිළිතුරක් දෙනවා කියලා සඳහන් කරනවා. හරි විශේෂයි මේ කාරණාව. මේ සියලු ප්‍රශ්න වලට එකවර පිළිතුරක් දෙනවා. පෙර ආත්මයේ යමෙකු දන්නවනම් ස්වර්ගයේද අපායේද යමෙකු දකින්නවනම් යමෙකු උපදින ස්වභාවයේ නවතලා දැමුවනම් අභිඥාවන් වලට පැමිණිලා තමන් කැමති තත්වයන් වලට පැමිණලා තියෙනවනම් ඥානයට පැමිණලා තියෙනවනම් සිතේ පිරිසිදු බව දන්නවනම් රාග ආදී කෙලෙස් වලින් සිත මිදිලා තියෙනවනම් උපතත් මරණයටපත් වීමත් මේවා ප්‍රහාණය කරලා තියෙනවනම් බ්‍රහ්මචර්යාව අංග සම්පූර්ණ කරලා තියෙනවනම් සියලුම ධර්මයන්ගේ පරතරටම ගිහින් තියෙනවනම් ඔහුට සම්මා සම්බුද්ධ යයි කියලා සඳහන් කරනවා කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණතුමා අහපු මේ ප්‍රශ්න 8ටම එකවර පිළිතුරු ලැබලා දෙනවා. බ්‍රාහ්මණේ හිතනවා මේ විදිහට ඊ타මත්ම සියුම් ඊ타මත්ම දක්ෂ ලෙස මනෝඥ ලෙස ගැළපෙන ලෙස පිළිතුරු දෙන්නේ මේ ලෝකේ ඉන්න වෙන කාටවත් මනම් බෑ. ඇති වෙන සතුට නිසා
මහා පුදුමාකාර සතුටක් ඇති වෙනවා මෙහෙම හිත ඉන්න විට. ඇති වෙන සතුට නිසා නැගිටලා උතුරු සළුව ඒකාංශ කරලා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා ළඟ හිසෙන් වැඳ වැටෙනවා. හිසෙන් වැඳ වැටෙනවා. වැටිලා පාදයන් මොවින් සිඹිනවා කියලා සඳහන් කරනවා. භගවතෝ පාදානි මුකේනච පරිචුම්බති. මේ තමන්ගේ හිතේ ඇති වෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් මොවින් සිඹිනවා. පානීහිච පරිසම්බාහති. අත් දෙකින් පාදයන් සම්බාහනය කරන මොවින් සිඹිමින් අත් දෙකෙන් පාදයන් සම්බාහනය කරමින් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. මේ ඇති වෙන සතුට. එහෙම වන්දනා කරමින් නැවත මතක් කරනවා බ්‍රහ්මායු අහං බෝ ගෞතම බ්‍රාහ්මනෝ. බ්‍රහ්මායු අහං බෝ ගෞතම බ්‍රාහ්මනෝ. බ්‍රහ්මායු අහං බෝ ගෞතම බ්‍රාහ්මනෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. ස්වාමීනි ගෞතමයන් වහන්සේ මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වෙමි. ස්වාමීනි ගෞතමයන් වහන්සේ මගේ නම බ්‍රහ්මායු. මම බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියලා සතුටින් වඳිමින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාද මණ්ඩලයේ මොෙන් සෙඹිමින් සම්බාහනය කරමින් වැඳ වැඳ මතක් කරනවා. දැන් වටේ ඉන්නවා සිටුවරු ඒ වගේම බ්‍රාහ්මණයින් විශාල පිරිසක් මෙතෙන්ට එකතු වෙලා ඉන්නේ. මේක ලොක්කෝම මේක දැක දැක පුදුමයටපත් වෙනවා. මේක වෙන්න පුළුවන්ද? මේක වෙන්න බෑ. මීට කලින් කවදාකවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. මීට කලින් මේ වගේ දෙයක් වෙලා නැත්තම් අපි මීට කලින් මේ වගේ දෙයක් දැකලා නැහැ. ඒ නිසා සඳහන් කරනවා ආශ්චර්යයි මේක මහ පුදුමයක්. අద్භූතයි. අద్භූතයි කියන්නේ වෙලා නැහැ කියලා. එහෙමනම් සඳහන් කරනවා මීට කලින් මෙහෙම දෙයක් වෙලා නැහැ. ඒගොල්ලෝ ඔක්කොම එකිනෙක කෙනාට කතා කරනවා, එකිනෙක කෙනාට කියවනවා මේ නුවර ඉන්න ප්‍රධානම පුරුෂයා මේ නගරයේ ඉන්න ඊ타ත්ම මහලුම පුරුෂයා මේ ප්‍රධානම පුරුෂයා වෙලා මහලුම පුරුෂයා වෙලා සියල්ලන්ටම වැඩිය උගත්ම පුරුෂයා බවට පත් වෙලා තමන්ට වඩා වයසින් බාල භාග්‍යවතුන් වහන්සේව මේ මහලු පුද්ගලයා මොවින් සිඹ සිඹ පාද සම්බාහනය කර කර වඳිනව නේද? එහෙම කියමින් මහා පුදුමයකට පත් වෙනවා. බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට මතක් කරන බ්‍රාහ්මණය නැගිටින්න. ඔබ එසේ සිදු කළේ මා පිළිබඳව තිබුණ පැහැදීම නිසායි. ඒ නිසා කමක් නැහැ. නැගිට ඔබේ ආසනයෙන් වාඩි වෙන්න. එහෙම මතක් කරපුවාම නැගිටලා තමන්ගේ ආසනයෙන් ඉඳ ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ අනුපූර්ව කතාවෙන් ධර්මයේ දේශනා කරනවා. මොකද මේ අනුපූර්ව කතාවෙන් කියන්නේ? මුලින්ම දානය පිළිබඳව දේශනා කරනවා. ඊට පස්සේ සීලය පිළිබඳව දේශනා කරනවා. ඊට පස්සේ ස්වර්ගය පිළිබඳව දේශනා කරනවා. දානයයි සීලයයි පුරපුවාම මනුස්ස ලෝකයේ තියෙන සම්පතට වඩා ස්වර්ගයේ තියෙන සම්පත වැඩි. මනුස්ස ලෝකයට අකමැති වෙලා ස්වර්ග සම්පත් ලබන්න කැමති වෙනවා. ඒ නිසා ස්වර්ගයේ පිළිබඳව දේශනාවන් සිද්ධ කරනවා. ඊට පස්සේ ස්වර්ගයේ තියෙන සැපේ පිළිබඳව දේශනාවන් සිද්ධ කරනවා. ඊට පස්සේ ස්වර්ගයේ තියෙන සැපෙහි තියෙන අඩුපාඩු පෙන්වනවා. ඊට පස්සේ කාමයන්ගේ අඩුපාඩු පෙන්වනවා. කාමයන්ගේ තියෙන පහත් බව පෙන්වනවා. කාමයන්ගේ තියෙන කෙලෙස් සහිත බව පෙන්වනවා. ඉන්පසු කාමයන්ගේ වෙන්වීමේ ආදීනව දේශනා කරනවා. බලන්න කොයිතරම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව කොයිතරම් ගැඹුරුයිද, ගැඹීරයිද, මුලැමැදාග ගැළපීලාද තියෙන්නේ කියලා. එහෙම දේශනාවන් සිද්ධ කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට හිතෙනවා නම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ හිත නීවරණයන්ගෙන් මිදිලා පිරිසිදු වුණා කියලා. ආන් එතෙන් පටන්
ලෝතර බුදුරජාණන් වහන්සේලාගේ අසහාය දේශනාවක් වන සාමුක්ඛංශික නම් වූ දේශනාව චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැබ් කරලා සිද්ධ කරන්න පටන් ගන්නවා. චතුරාර්ය සත්‍ය නිශ්චිත සාමුක්ඛංශික මහා දේශනාව සිද්ධ කරන අතරතුරදීම බ්‍රහ්මයි බ්‍රාහ්මණතුමා අනාගාමී වෙනවා කියලා සඳහන් කරනවා. සියලු කෙලෙස් දුහවිලි නිවිලා ඊ타මත්ම පිරිසිදු ස්වභාවයට පත් වෙලා බ්‍රහ්මයි බ්‍රාහ්මණතුමා අනාගාමී මාර්ගඵලය ලබනවා. ඉතින් පිළිතුරු මේ බ්‍රාහ්මණතුමා කොයිතරම් දුක් විඳද භාග්‍යවතුන් වහන්සේ ළඟට එන්නේ. භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් වෙහෙස වුණාද මේ බ්‍රාහ්මණතුමාව සසරින් එතරටපත් කරන්නේ. මේ බ්‍රාහ්මණතුමා නිවන දැක්කා. නිවනට ආවා. නිවන වින්දා. නිවන අවබෝධ කළා. තමන්ට තිබුණ සියලු සැකයන් දුරු කරලා දෙගිඩියාවෙන් මිදිලා මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලා ඔහු හැබෑවටම දකින්න පටන් ගත්තා. ඔහු මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. තමන්ගේ හිතේ තියෙන සතුට බුදු පියාණන් වහන්සේ ඉදිරි ප්‍රකාශ කරනවා. අභික්කන්තම් භෝගෝතම අභික්කන්තම් භෝගෝතම සේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චන්නං වා විවරෙය්‍ය මූල්හසවා මග්ගං ආචික්කෙය්‍ය අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තෝ රූපානි දක්ඛින්තීති සඳහන් කරනවා. ඊ타මත්ම විශිෂ්ටයි භාග්‍යවතුන් වහන්සේ. ඊ타මත්ම විශිෂ්ටයි භාග්‍යවතුන් වහන්සේ. ස්වාමිනී යම්සේ යටිකුරු කළ දෙයක් උඩුකුරු කළා වගේ ස්වාමිනී වසා ඇති දෙයක් විවර කළ පෙන්නුවා වගේ ස්වාමිනී මංමුලාවට පත් වුණ අයෙකුට මාර්ගය නිවැරදි මාර්ගය කියා දුන්නා වගේ ස්වාමිනී අඳුරේ තෙල් පහනක් දැල්වලා ඇසැත්තෝ රූප දකින්නට සැලැස්සුවා වගේ මගේ භාග්‍යවතුන් වහන්සේ. අනන්ත සතුටින් බුදු පියාණන් වහන්සේ ගුණ වයමින් මතක් කරනවා. ඒසාහං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මංච සංඝංච. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මාව උපාසකයෙක් විදිහට පිළිගන්නාසේක්වා. අද පටන් මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට පිළිගන්නාසේක්වා. ස්වාමිනී ඉවසනාසේක්වා. මට අනුකම්පා කරලා හෙට දින මගේ නිවසේ දාණයට වඩිනාසේක්වා. ඉල්ලීම් කළා. පින්තුනි බුදු පියාණන් වහන්සේ එදා නිහඬව ඒ ඉල්ලීම පිළිගත්තා. මං වඩින්නම් කියලා කිව්වේ නෑ. පිළිගන්නවා. නිහඬව ඉන්නවා. ඒකෙන් අනිත් අය දැනගන්නවා එහෙනම් බුදු පියාණන් වහන්සේ පිළිගත්තා කියලා. බැයි නම් බෑ කියලා දේශනා කරනවා. හැබැයි පුළුවන්කම තියෙනවා නම් නිහඬ බවින් පිළිගත්තා. සතුටු සිතින් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබලා බ්‍රහ්මයි බ්‍රාහ්මණතුමා එදා තමන්ගේ නිවසට ගියා. බුදු පියාණන් වහන්සේ ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා පිටුපසින් පිටුපසට ගිහිලා නැවත වන්දනා කරලා තමන්ගේ නිවසට යනවා. ඉන්පසු ඊට පස්සේ දවසේ ප්‍රණීත වූ දානයෙන් භාග්‍යවතුන් වහන්සේව භික්ෂුන් වහන්සේව පුද පූජාවන් වලින් පූජාවන් සිදු කරනවා. දවස් 7ක් පුරාවටම බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමාගේ සිටු මාලිගාව බ්‍රාහ්මණ මාලිගාව එදා ලෝතර බුදු පියාණන් වහන්සේට මහත් වූ දන්සලක් බවට පත් වුණා. මහත් වූ ධර්මශාලාවක් බවට පත් වුණා. කොයි තරම් මිත්‍යා දෘෂ්ටියක ඉඳපු කෙනෙක්ද මේ බුදු පියාණන් වහන්සේ සරණ යන්නේ? කොයි තරම් තමන් හරි කියලා හිතපු කෙනෙක්ද මේ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්නේ? මේ කාරණා අපේ පිණිතුන් හිතන්නේ. මේ ලෝකේ ලැබිය යුතු සියල්ලම ලැබලා ඉන්න අති උත්තම පුජ්‍යලයා බුදු පියාණන් වහන්සේ සරණ ගිහිල්ලා. භාග්‍යවතුන් වහන්සේට දන් දෙනවා කියලා සඳහන් කරනවා. කොහොමද දන් දෙන්නේ? තමන්ගේ අතින්ම ශෝකීය හස්තයන්ගෙන්ම භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මේ 500ක් උත්තමයන් වහන්සේලාට දාන පූජා කරනවා.
දවස් 7ක් පුරාවටම මේ මහත් වූ පින්කම් සිද්ධ කළා. අවසාන දවසේ භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනි දේශනාව සිද්ධ කරලා විදේහයට නැවත චාරිකාව වැඩියා. කොයිතරම් භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. බල බල දැක දැක සතුටු වෙන්නේ ඇද්ද බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා. බොහෝ කාලයකට පස්සේ බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා කාලක්‍රියා කළා. භාග්‍යවතුන් වහන්සේ එහෙම වැඩලා බොහෝ කාලයකට පස්සේ කාලක්‍රියා කළා. මේක දැනගත්ත භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට මේ කාරණාව දැන්නුවා. බුදු පියාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමාගේ ඊළඟ ජීවිතේ කොහෙද කියලා ඇහුවා. ඒ වෙලේ මතක් කළා මහණෙනි බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා පඬිතෙක්. බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා නුවණැත්තෙක්. ධර්මයට අනුවම ජීවිතයක් ගත කළා. ධර්ම හේතුවෙන්වත් කිසිම හේතුවක් නිසාවත් මට කිසිම දවසක කරදරයක් කළේ නැහැ. මව වෙහෙසෙව්වේ නැහැ. මව වෙහෙසටපත් කරේ නැහැ. ඔහු අනාගාමී වුණා. නැවත කිසිම දවසක මේ ලෝකෙට එන්නේ නැහැ. ඔහු අනාගාමී වුණා. නැති කිසිම දවසක මේ ලෝකෙට එන්නේ නැහැ. සුද්ධාවාසයේ ඉපදුනා. එහිම අරහත් තත්ත්වයට පත් වෙලා පරිනිර්වාණය සිද්ධ කරනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒක අහගෙන ඉඳපු භික්ෂුන් වහන්සේලා අනන්ත ප්‍රීතියට සතුටටපත් වුණා. පිළිතුරු මේ තමයි බ්‍රහ්මයි සූත්‍රයේ නිමාව. අපේ ජීවිතයේ ගත හැකි ආදර්ශය කොයිතරම් බුද්ධිමත් වෙද්ද බ්‍රහ්මයි බ්‍රාහ්මණතුමා. කොයිතරම් ප්‍රඥාවන්තයෙක්ද? කොයිතරම් නුවණැත්තෙක්ද? තමන් දන්න සියලු දැනුම, තමන්ගේ තියෙන සියලු මතවාද, තමන් හරි කියලා හිතපු මේ සියල්ලම ලෝතර බුදු පියාණන් වහන්සේ ඉස්සරහා අතහැරියා. මං වැරදි. භාග්‍යතුන් වහන්සේ නිවැරදි. භාග්‍යතුන් වහන්සේ හරි. මම වැරදි. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදන්නාසේක. මෙච්චර උගත් පුද්ගලයෙක් බුදු පියාණන් වහන්සේ සරණ ගිහින් සසරෙන් අත මිදුණා. අපිට එහෙම වෙන්න පුළුවන්ද? සමහර ධර්ම කාරණා අපි හිතනවා හරි. බුදු පියාණන් වහන්සේ කියලා දුන්න සමහර කාරණා හරි වැරදි. ඒව අපට පිළිගන්න බෑ. අපි එහෙමනේ. අපි එහෙමයි හිතන්නේ. බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමාට එහෙම හිතන්න තිබ්බේ නැද්ද? සංසාරේ හුඟක් පින් කරපු උත්තමයෝ. එහෙම හිතුවනම් භාග්‍යවතුන් වහන්සේට අකේකරු වීම මත බ්‍රහ්මාවි බ්‍රාහ්මණතුමා තාමත් මේ සසරේ ඇදෙනවා. මේ වෙනකොටත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ ඉපදිලා. කාගේ අනුකම්පාව නිසාද? භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව නිසා. ඒ අනුකම්පාව අපිට ඒ විදිහටම තියෙනවා. මේ බ්‍රහ්මයි සූත්‍රයේ ආශ්‍රයෙන් තවත් බොහෝ හුඟක් ධර්මකාරණා දිගින් දිගට දුරින් දුරට සාකච්ඡා කරන්නත් තියෙනවා. ඒ කාරණා දිගින් දිගට සාකච්ඡා කරනකොට අපිට තවත් හුඟක් ජීවිතේ කිසිම දවසක අහලා නැති ධර්මකාරණා වැටහෙන්න පටන් ගනී. අපේ විනුතුන් හිතන්නේ මෙපමණ කාලය මේ සූත්‍රයෙන් මම ධර්ම ශ්‍රවණය කළා. කොයි තරම් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උත්තර මානවකයා පරීක්ෂා කළාද? මාස 7ක පමණ කාලයක් හේවණල්ල වගේ පිටිපස්සෙන් ඉඳගෙන පරීක්ෂා කළේ. එච්චර පරීක්ෂාවන් සිද්ධ කරලත් බුදු පියාණන් වහන්සේගේ එක අඩුපාඩුවක් එක වැරද්දක් හොයාගන්න බැරුව ගියා. කොයි තරම් සිල් සාගරයක්ද ලෝතර බුදුරජාණන් වහන්සේ කියන්නේ. කොයි තරම් සිල් කඳක්ද? සඳහන් කළොත් ජීවිතේ කිසිම දවසක එකම ඇවතකටවත් පත් නොවි තමන් වහන්සේගේ සීලය ආරක්ෂා කරගෙන දරාගෙන වැඩෙන්නපු අති උත්තමයන්න් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට කොයි තරම් සිල් කඳක්ද? කොයි තරම් සිල් ගඟක්ද? කොයි තරම් සිල්
සාගරයක්ද. කිසිම දවසක ඒ අති උත්තමයාණන් වහන්සේ පිළිබඳව අපට හිතලා නිමාවට පත් කරන්න පුළුවන් දෙයක්. බුද්ධානුස්සතිය වඩන අයට, බුද්ධානුස්සතිය වඩන්න උත්සාහ කරන අයට බුදු පියාණන් වහන්සේ පිළිබඳව මනා ලෙස දැනගන්න පුළුවන් සූත්‍රයක් තමයි මේ බ්‍රහ්මා සූත්‍රය කියන්නේ. බුද්ධානුස්සතිය වඩන්න පහසු වෙන්නේ භාග්‍යතුන් වහන්සේ කොහොමනම් වැඩ ඉන්නේ ඇද්ද? කොයි විදිහට සිව් ඉරියව් භාග්‍යතුන් වහන්සේ පවත්වන්නට ඇද්ද? ඒ සිව් ඉරියව් තුලින් කොහොමනම් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නේ ඇද්ද? හිතන්න පින්නතුනි, ඒ සිව් ඉරියව්ව පවා භාග්‍යතුන් වහන්සේ භාවිතා කළේ අනන්ත සක්වල ලෝක සත්වයාට සංසාර සාගරයෙන් එතර යන්න අනුකම්පා කරන්නයි. සසරින් එතර යාමේ මඟ පෙන්වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේලාට තියෙන අසහාය 이르දිය, 이르දි විශේෂ සීමාවක් නේ. අචින්තය සූත්‍රයක සඳහන් කළා. ඔබ මං වාගේ සාමාන්‍ය පුද්ගලයින්ට කිසිම දවසක 이르දි විශේෂ දැකලවත්, ඒ පිළිබඳව හිතලවත්, ඒ පිළිබඳව සාකච්ඡා කරලවත් නිමවට පත් කරන්න බෑ. එතකොට සඳහන් කළේ මේ අති උත්තමයන්න් වහන්සේට තියෙන 이르දි බලය පවා පාවිච්චි කළේ තවත් කෝටි ගණන් අසංඛ්‍ය ගණන් සත්වයා සංසාර සාගරයෙන් මුදවන්නේ. තමන් වහන්සේ අවබෝධ කරගත්ත මේ පරම සත්‍යය, දුක් විඳලා අවබෝධ කරගත්ත මේ පරම සත්‍යය ඔබ වාගේ මං වාගේ අහිංසක මිනිස්සු හොයාගෙන ඇවිල්ලා අපිට සසරින් එතර යන්න උන්වහන්සේ මඟ කියලා දෙන්න භාවිතා කළා. උන්වහන්සේට තිබුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. උන්වහන්සේ ඒ සියල්ලත් භාවිතා කළේ සසරින් එතරට පත් කරන්න බොහෝ දෙනෙක්. එතකොට හිතන්නකෝ, ඒ සියල්ලම භාවිතා කළේ බොහෝ දෙනෙක් සසරින් එතරට පත් කරන්න. ඊට අමතරව තියෙන සියලු කාරණා උන්වහන්සේගේ සතපුඤ්ඤ ලක්ෂණේ පවා අපිට සසර සාගරයෙන් එතර යන්න උන්වහන්සේ භාවිතා කළා. අපි මොනවද ඒ මහෝත්තමයන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කළා තියෙන්නේ? උන්වහන්සේ ගැන හිතන්න පිං වැඩෙනවා. උන්වහන්සේ ගැන හිතන්න අපි නිමෙනවා. උන්වහන්සේ ගැන දැනගන්න අපේ හිතේ තියෙන බය, ශෝකය තුනී වෙලා යනවා. අපේ පපුව හිල් කරගෙන කිඳා බහැලා තියෙන ශෝක හුල්, දුක් වේදනා, බය, සංතාපේ, සෝතැවුල් මේ සියල්ලම උන්වහන්සේ ගැන හිතන්න අපර නැතු වෙනවා. වෙන ශාස්ත්‍රවරයෙක් ගැන හිතන්න එහෙම වෙනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේගේ හැටි. මේ සංසාරේ හුඟ දුක් විඳලා පරම සත්‍ය අවබෝධ කරගෙන මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මේ සසරින් එතරටපත් වෙන්න මඟ කියා දුන්නේ අති උත්තමයන්න් වහන්සේ. බ්‍රහ්මාය බ්‍රාහ්මණතුමාව සංසාර සාගරයෙන් එතරටපත් කරන්න කොයිතරම් වෙහෙසටපත් වුණාද? පිරිතනි, බුදු පියාණන් වහන්සේගෙන් විහිදෙන ශ්‍රවණක් ගන්න බුද්ධ රශ්මී ජහලාවන් ඒවත් ප්‍රයෝජනෙට ගත්තේ දකින්න අය පහදවමින් සංසාර සාගරයෙන් මුදවන්නේ. එතකොට හිතන්නකෝ, පාද මණ්ඩලයේ යම් තැනක තබා සිරිපතුල් බිම තබා භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට ඒ වඩින විලාසය දකින්න උන් දෙවියන් මරුන් බඹුන් පැහැදෙනකොට ඒ සියලුම දෙනා සංසාර සාගරයෙන් මුදවන්න භාග්‍යවතුන් වහන්සේව භාවිතා කළා. මේ කාරණා හොඳට හිතන්න. උන්වහන්සේ හඬ අවදි කරලා කතා කරනකොට උන්වහන්සේගේ හඬ මහා බ්‍රහ්මයාගේ වගේ අෂ්ටාංග සමූපේත බ්‍රහ්මස්වරයෙන් යුක්තයි. ඒ හඬ පවා භාවිතා කළේ අහිංසක ලෝක සත්‍යාව සංසාර සාගරයෙන් මුදවන්නේ. උන්වහන්සේ මෙච්චර අපට අනුකම්පා කළාද? ඇයි මෙච්චර අපට අනුකම්පා කළේ? අපිට වැඩිය මේ සසරේ තියෙන භයානකකම උන්වහන්සේ දන්නවා. අපිට වැඩිය දන්නවා. අපි හිතනවට වඩා සියක් ගුණයකින්, කෝටිය ගුණයකින්, අසංඛ්‍ය ගුණයකින්, ඊට වඩා ගුණයකින් බුදු පියාණන් වහන්සේ දන්නවා. උන්වහන්සේ දන්නවා මේ සසර දුකයි කියලා.
මේ ඉපදී මෙරි යන මේ සසර සාගරයෙන් ඔබ වාගේ මං වාගේ අහිංසක සත්වයන්ව මිදවීමමයි නේද සිද්ධ කරන්න ඕනි කියලා උන්වහන්සේ මනා ලෙස දන්නවා. එහෙමනම් අපේ බුදු පියාණන් වහන්සේ මුළු ජීවිත කාලයේම වෙහෙසෙවි ඔබ වාගේ මං වාගේ අහිංසක සත්වයන්ව සසරින් මුදවන්නේ. උන්වහන්සේ බලාපොරොත්තුවක් තියාගත්තා. දවසක කෝටි ගණන් සත්වයින් මේ සසරෙන් තව නිදහස් වෙයි. උන්වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ ලබා ගන්න බලාපොරොත්තු වුණේ මම තනියම මේ සසරින් අත මිදෙන්නේ නෑ. මං වාගේ තව අහිංසක කෝටි ගණන් සත්වයා මේ සංසාර සාගරයෙන් නිදහස් කරමින් මම මේ සසරින් එතර යනවා. ඒ තමයි උන්වහන්සේගේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු උන්වහන්සේ ඉටු කරගත්තා. අසංඛ්‍ය 24කට වැඩිය සෝවාන් කළා. අසංඛ්‍ය 24කට වැඩිය සකුදාගාමි කළා. අසංඛ්‍ය 24කට වැඩිය අනාගාමි කළා. අසංඛ්‍ය 24කට වැඩිය රහතන් වහන්සේලා කළා. එතකොට කොයි තරම් ප්‍රමාණයක් මේ ලෝක ධාතුවෙන් දැනටම නිදහස් කරලා ඉවරයිද පියාණන් වහන්සේ. තවමත් ඒ මග ගමන් කරමින් ඉන්නයි කොයි තරම් පිරිසක් ඉන්නවද? සමහර ලාවට ඒ පිරිස අතර ඔබත් මමත් ඉන්නවා වෙන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ ගැන හිතන්න. සම්මා සම්බුද්ධ ශාසනයට අලුත් නම් බුද්ධ ශාසනය ගැන දැනගන්න මේ ශාසනය පිළිබඳව පැහැදින්න බ්‍රහ්මා සූත්‍රය කියලා කියන්නේ හුඟක් වටිනා කියන සූත්‍ර දේශනාවක්. විවිධ පැතිකඩ වලට විහිදුණු ධර්ම කාරණා සාකච්ඡා කරන්න තියෙන සූත්‍ර දේශනාවක්. උත්තර මානවකයත් එදා බුදු පියාණන් වහන්සේව ආවේ පරීක්ෂා කරන්න වැරදි හොයන්න. හැබැයි අවසානයේ සැනසුණා නම් ඔබ ගැන මං ගැන කවර කතාවද? බ්‍රාහ්මණතුමා මෙච්චර නැනවතෙක්, මෙච්චර බුද්ධිමතෙක්, මෙච්චර ප්‍රඥාවන්තයෙක් වෙලත් තමන් මෙච්චර කාලයක් අවුරුදු 120ක් පුරාවට ඉගෙන ගත්ත සියලු දැනුම් සම්භාරයේ සියලු මතවාද තමන් හරි කියලා හිතාගෙන තිබු සියලු තීන්දුව සියලු තීරණ මගේ ස්වාමීනි මං වැරදි, ඔබ වහන්සේ හරි, මං ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්නවා ස්වාමීනි කියලයි බුදු පියාණන් වහන්සේ සරණ ගියේ. එහෙමනම් බ්‍රාහ්මණතුමා එසේ වුණා නම් ඔබ ගැන මං ගැන කවර කතාවද? අපිත් හැබෑවටම භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න නම් අපේ තියෙන සියලු මතවාද, සියලු තීරණ, සියලු අපි හරි කියලා හිතාගෙන ඉඳපු හැම කාරණාවක්ම අතහැරලා බුදු පියාණන් වහන්සේ සරණ යන්න උත්සාහ කරන්න ඕනේ. තවමත් ඒ අසහාය මහා පුරුෂයන්න් වහන්සේ කෝටි ගණන් අහිංසක සත්‍යයෙන් සංසාරේ මුදවන ගමන් ඉන්නේ. අපිත් ඒ අතරේ ඉන්නවා ඇති. ඔබයි මමයි කොයි තරම් වාසනාවන්තයිද? ඒ වාසනාවන්තකමින් ප්‍රතිඵල ප්‍රයෝජන නෙලා ගන්න අපි උත්සාහ කළාද? ඒ කාරණා අපි හිතන්න ඕනේ. අපි බාලයෙක් වුණාද? අපි ප්‍රඥාවන්තයෙක් වුණාද? සසරේ පිළිබඳව දැනදැනත් මේ සසරටම අපි යදුනාද? ඔහෙ කමක් නැහැ නිරේට ගියපුවාවේ මම යන්නේ. එහෙම කියලා ගියාට විඳින්න වෙන දුක පිළිබඳව දැනගන්නකොට ඒ වේදනාව විඳිනකොටයි හිතෙන්නේ අපරාධෙ මටම කරගත්තේ හතුරුකමක් කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ සසර හරි භයානකයි. ඇසපී හෙලෙන මොහොතකටවත් මේ භවයේ වර්ණනා කළේ නැහැ. ඇයි වර්ණනා නොකළේ? මේකේ වර්ණනා කරන්න දෙයක් නැති නිසා. එමනම් මේ සසරේ තියෙන භයානකම පෙන්නලා අපේ බුදු පියාණන් වහන්සේ අපිට සසරින් එතර යන්න උපකාර කළා. බුදු පියාණන් වහන්සේගේ තියෙන සියලු බුදු ගුණයන් පවා භාවිත කළේ ඔබ වාගේ මං වාගේ අහිංසක සත්වයන් මේ සසරින් මුදවන්නේ. ඒ අන දිහිවර වූ ඒ මහෝත්තමයන්න් වහන්සේ පුදන්නේ තවමත් අපි සෝදානන්ද. ඒ අති උත්තමයන්න් වහන්සේට මගේ ස්වාමීනි මට වැරදුනා. මං අද පටන් ඔබ වහන්සේ සරණ යනවා. මගේ වැරදීම මං හදා ගන්නවා. මං ඔබ වහන්සේගේ දුව.
මම ඔබ වහන්සේගේ පුතා. ස්වාමීනි මෙපමණ කාලයක් මෙච්චර කාලයක් නොදැනුවත්වයි මගේ අතින් යම් දෙයක් වුණා නම් උනේ. අසත්පුරුෂ ඇසුර නිසාමයි මට යම් දෙයක් වුණා නම් උනේ. සසරේ භයානකකම වැටහුණා ස්වාමීනි. දැන් ඔබ වහන්සේ දේශනා කරපු නිසා මේ සසර පිළිබඳව මම දන්නවා ස්වාමීනි. ඔබ වහන්සේ මගේ ගුරුවරයන් වහන්සේ. ඔබ වහන්සේ මගේ පියාණන් වහන්සේ. මම ඔබ වහන්සේගේ පුතා. මම ඔබ වහන්සේගේ දුව. මට සංසාර සාගරයෙන් එතෙර යන්න අනුකම්පාව කොයිතරම් ඔබ වහන්සේ සිද්ධ කළාද? ඒ අනුකම්පාව අසීමාන්තිකයි ස්වාමීනි. මෙච්චර අනුකම්පාවක් කරපු ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා කියලා වඳිමින් සම්බාහනය කරමින් පාදයන් ඒ මත නලල් තලයේ තෙමින් බ්‍රහ්මායු බ්‍රාහ්මණතුමා මතක් කළා වගේ මමත් බුදු පියාණන් වහන්සේ සරණ යනවා කියන කාරණාව පැහැදිලි කරමින් සංසාර සාගරයෙන් එතර යන්න උත්සාහ කරන්නේ. ඔබ සියලු දෙනාට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සංසාර සාගරයෙන් එතර වෙන්නේ කටයුතු කළාseම තවත් බොහෝ පිරිසක් සසරින් එතර ගියා වගේම මේ බ්‍රහ්මායු සූත්‍රයේ ඔබ වගේ මං වගේ අහිංසක තව කෝටි ගණන් සත්වයින්ට සංසාර සාගරයෙන් එතර යන්න උතුම් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මේ උතුම් වූ සද්ධර්ම දේශනා මාලාව සද්ධම්මං අති දුර්ලභං යන මාතෘකාව යටතේ අපි මෙපමණ කාලයක් සාකච්ඡා කරන්නට යෙදුණා. අදින් පසුව මේ දේශනා මාලාව නිමාවටපත් වෙනවා. බුදු පියාණන් වහන්සේ ගැන ඉගෙන ගන්න. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කොයි වගේද කියන කාරණාව ඉගෙන ගන්න. අපේ වැරදි අඩුපාඩු හදාගන්න. අපේ වැරදි අඩුපාඩු හදාගෙන භාග්‍යවතුන් වහන්සේ හැබෑවටම සරණ යන්නේ. සංසාර සාගරයෙන් එතර යන්නේ. මේ දේශනා මාලාව පුරාවටම අපි හුඟක් කාරණා සාකච්ඡා කළා. මේ සාකච්ඡා කරපු වචනයක් ගානේ අකුරක් ගානේ ඔබටද මටද සද්ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටමද ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම මගේ භාග්‍යවතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ පුණ්‍ය කර්මයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු. සද්ධම්මං අති දුර්ලභං යන ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව සඳහා පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි BADA බුලත්සිංහ මහත්මයාණන් හා සුමනාවති හතුරුසිංහ මහත්මිය සහ එම පවුලේ දියණිවරුන් තිදෙනා ඇතුළු කාරුණික ගුණකරුක සත්පුරුෂ වූ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිසේ උතුම් වූ අරමුණු වශයෙන් සිහිපත් කරනවා. ගම්පොළ ප්‍රදේශයේ ජීවත්ව සිට මීට වසර කිහිපයකට පෙර පරලෝ සැපත් ශීලවතී හතුරුසිංහ පින්වත් මහත්මියත් ජේමිස් හතුරුසිංහ පින්වත් මහත්මාණන්ට පින් පෙමිනවීම නාවලපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිට වසර කිහිපයකට පෙර පරලෝ සැපත් ලොයිස් පෙරේරා බුලත්සිංහල පින්වත් මහත්මාණන්ට MD නෝනා පින්වත් මහත්මියට පින් පෙමිනවීම නාවලපිටිය ප්‍රදේශයේ ජීවත්ව සිට වසරකට ඉහතදී පරලෝ සැපත් පියසේලේ බුලත්සිංහල මහත්මියට පින් පෙමිනවීමත් වසර කිහිපයකට පෙර ඉහතදී පරලෝ සැපත් සියලුම ඥාතිවරුන්ට පින් පෙමිනවීම
ඊට අමතරව සියලු ඥාති වර්ගයාට මේ සියලුම පින් අනුමෝදන් වේවා. ඔවුන් හැම දිනම සසර දුකින් අත මිදීමටපත් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. රැස් කළ සියලුම පින් දහම් සම්මාදිට්ඨිගත බ්‍රහ්ම රාජීන් දිව්‍ය රාජීන් වහන්සේලා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා සිද්ධ කරනවා. ඒ වගේම අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු රටට දැයට නිර්මල වූ ධර්මයේ දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ සියලුම පින් අනුමෝදන් වේවා. ඒ වගේම ධර්මදේශනාව තුළින් මාරස් කළ සියලුම පින් දහම් මා ප්‍රවෘජා භූමියට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේද සියලු ගුරුවරුන්ද මේ සියලුම පින් අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය කාර්යාංශයේ සියලුම දෙනාටම මේ සියලුම පින් අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙන සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ආශිර්වාද කියලා සියලුම දෙනාට රත්නත්‍රි ආශිර්වාදය උදාපත් වේවා. පින් අනුමෝදන් කළ හැම දෙනාටම පින් අනුමෝදන් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ මහත් වූ කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා, ราจา භවතු ධම්මිකෝ